10 වෙනි පාඩම උසස් පෙළ අංශයේ ඔයාලට තියෙන ජාතික ව්‍යාපාර හා ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ කියන කොටස කතා කරන්න. එතකොට මම ඔයාලට පොඩි හැඳින්වීමක් දෙන්නම්. මුලින්ම මම මේ පෙන්නන එක චුට්ටක් බලන්න. මම හිතනවා ඔයාලට පේනවා ඇති මේක ජාතික ව්‍යාපාර හා ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ කියන කොටස. එතකොට මේකේ මුලින්ම කියනවා ඔයාලට හැඳින්වීමක් ඔයාලගේ සිලබස් එකේම දීලා තියෙනවා. කවුද ලහිරු පේනව නේද? ස්ක්‍රීන් ෂෙයාර් එක පේනවනේ? හරි මං හිතනවා පේනවා කියලා. එතකොට ජාතික ව්‍යාපාර ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ තමයි ඔයාලට තියෙන පළවෙනි පාඩම. එතකොට මේකෙදී ආපහු ඔයාලට අර මුල් කොටස ආයෙ මතක් කරලා දෙනවා. ඒ කියන්නේ 1796 ඉංග්‍රීසීන් ලංකාවට පැමිණීමෙන් පස්සේ 1798 මුහුදුබඩ ප්‍රදේශය යටත් කරගත්තාට පස්සේ එයාලා උත්සාහ කරනවා 1815 දී බ්‍රිතාන්‍යයන් උඩරට රාජ්‍ය අල්ලා ගන්න. එතකොට මේ උඩරට රාජ්‍ය යටත් කර ගැනීමෙන් පසු 1948 වෙනකන් අවුරුදු 133ක් වසර 133ක් කියන්නේ 1948 අපි නිදහස දිනාගන්නේ ඒ වෙනකන් මුළු දිවයිනම ලංකාව සම්පූර්ණයෙන්ම බ්‍රිතාන්‍යයන් විසින් පාලනය කරනවා. එතකොට මේ පාලනය කිරීමේදී විවිධාකාරයෙන් අපිට බ්‍රිතාන්‍යයන් එක්ක ගැටීම් ඇති කරගන්න සිද්ධ වුණා. එතකොට වරින් වර ඒ නිසා අපි විවිධ ඉල්ලීම් ඉල්ලන්න පටන් ගත්තා ඉංග්‍රීසීන්ගෙන්. මොකද මේ වෙනකොට රාජාණ්ඩු ක්‍රමය බිඳ වැටුණා. ලංකාවේ රාජාණ්ඩු ක්‍රමය සම්පූර්ණයෙන්ම බිඳ වැටුණාට පස්සේ බ්‍රිතාන්‍ය පාලනයක් තමයි ආරම්භ වුණේ. අපිට නුහුරු පුරුදු පාලන රටාවක්. ඒ නිසා ඒ පාලන රටාවට හුරු වෙද්දී ලාංකිකයන් විවිධ අවස්ථාවලදී මේ සඳහා ඉල්ලීම් ඉල්ලන්න පටන් ගත්තා. මොකද ලාංකිකයන්ගේ නිදහසට ලොකු බාධාවක් කියලා එයාලට තේරෙන්න පටන් ගත්තා. ඉතින් මේ විදිහට ඉල්ලීම් විදිහට මෙයාලා ඉල්ලන්නේ ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ. ඒතර මොකද්ද මේ ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණයක් කියන්නේ? ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණයක් මෙතනදී හඳුන්වලා නැහැ. හැබැයි මෙතන තියෙනවා මේ ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ ඉල්ලලා නොකඩවාම උද්ඝෝෂණ අරන් ගියපු පිරිසක් ඉන්නවා. ඒ පිරිස අපි හඳුන්වනවා උගත් දේශීය මධ්‍යම පාන්තිකයන් කියලා. උගත් දේශීය මධ්‍යම පාන්තිකයන්. එතකොට මේ උගත් දේශීය මධ්‍යම පාන්තිකයන් ගොඩාක් වෙලාවට නිර්මාණය වෙන්නේ කෝල්බෘක් ප්‍රතිසංස්කරණ අපි කතා කරා කලින් පාඩමේදී කෝල්බෘක් ප්‍රතිසංස්කරණ වලදී ඒ කාලේ වෙද්දී ලාංකිකයන් ගොඩාක් වෙලාවට පිටරටවල වලට ගියා. ලාංකික ධනවත් පිරිසගේ දුව දරුවන් පිටරටවල වලට ගිහිල්ලා අධ්‍යාපනය හදාarලා එන්න පටන් ගත්තා. එතකොට මේ පැමිණීම ලොකු වෙනසකට ලංකාවේ භාජනය වීමක් දකින්න හම්බුණා. මොකද ලංකාවෙන් ගිය ලාංකිකයෙක් විදිහට. හැබැයි එයාලා පිටරටවලදී අධ්‍යාපනය ලබද්දී ඒ අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම එයාලට ලැබුණේ ඒ රටේ ආభాෂයෙන්, ඒ රටේ සංස්කෘතියට යටත්ව තමයි මේ අධ්‍යාපනය කරනු එයාලා ඉගෙන ගත්තේ. එතකොට බ්‍රිතාන්‍යයට වගේ ගියපු පිරිස ලංකාවෙන් උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදේශගත වූවන් බ්‍රිතාන්‍ය වගේ රටකට විදේශගත වූවෙක් ගත්තොත් එයා සම්පූර්ණයෙන් මේ රටේ ජීවත් වුණේ නිදහස්ව. කිසිම කෙනෙක්ට යටත් නොවි ඒ රටට ආවේනික විදියට රටේ නිදහසේ එයාලා ජීවත් වුණා. හැබැයි නැවත ලංකාවට පැමිණීමෙන් පස්සේ එයාලට සම්පූර්ණයෙන්ම අර ජීවත් වුණ පරිසරය වෙනස් වෙන්න පටන් ගන්නවා. මොකද ලංකාව කියලා කියන්නේ මේ වෙනකොට ඉංග්‍රීසීන් යටතේ පැවතෙන යටත් විජිතයක්. එහෙනම් ලාංකිකයෙක් නෙමෙයි ලංකාව පාලනය කරන්නේ විදේශ රාජ්‍යයක් විසින් විදේශ රටකින් ඇවිල්ලා. ඒ නිසා මේ පරිපාලනයට එරෙහිව මේ උගත් ලාංකිකයන්ම පෙරමුණක් සකස් කරගෙන නිදහස් වෙන්න ලංකාව බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස් කරගන්න නැත්නම් යටත් විජිතය කරණයෙන් නිදහස් වෙන්න උද්ඝෝෂණ ක්‍රියාත්මක කරනවා. එතකොට මේ උද්ඝෝෂණ වලට එරෙහිව මේ උද්ඝෝෂණ හැමදාම
ඉංග්‍රීසීන්ට එක දිගටම මැඩ පවත්වන්නත් බෑ. මේ නිසා විවිධ අවස්ථාවලදී ලාංකිකයන්ට සහන ලැබෙන ආකාරයට, ඒ කියන්නේ ලාංකිකයන්ට නිදහස අවශ්‍යයි. ඒ නිදහසට සම්පූර්ණයෙන්ම නිදහස ලබා දෙන්නේ නැතුව ඒ වෙනුවට යම්කිසි තරමක් දුරට දෙන්න පුළුවන් දේවල් ඉංග්‍රීසි විසින් දෙන්න පටන් ගත්තා. එතකොට මේ ප්‍රතිසංස්කරණ කියන්නේ ඒ විදිහට අපිට ලබා දුන්න දෙයක්. එතකොට අපි මුලින් කතා කරා කෝල්බ්රුක් ප්‍රතිසංස්කරණය ගැන. එතකොට ඉස්සරෝම එහෙනම් ඉංග්‍රීසි විසින් අපිට ලබා දෙන්නේ කෝල්බ්රුක් ප්‍රතිසංස්කරණය 1833 දී. 1833 කෝල්බ්රුක් ප්‍රතිසංස්කරණය ලබා දෙනවා. ඒකට හේතුව තමයි ඔයාලත් දන්නවා 1796 ලංකාවට ඇවිල්ලා 98 වෙනකන් මුහුදුබඩ ප්‍රදේශ පාලනය කරලා 815 දී උඩරට අල්ල ගන්නවා. ඔය කලින් කියපු කතාව. එතකොට උඩරට යටත් කර ගැනීමෙන් පසු 1833 වෙනකම්ම අවුරුදු ගණනාවක් බ්‍රිතාන්‍යයන්ට ආදායමක් නැහැ. ලංකාවට වියදම් විතරයි. සම්පූර්ණයෙන් වියදම විතරමයි. කිසිම ආදායමක් ලංකාවෙන් ලැබෙන්නේ නැහැ ඉංග්‍රීසීන්ට. ඒ නිසා මෙයාලා තේරුම් ගත්තා ලංකාවේ ආදායමට වැඩිය වියදම වැඩි නිසා හරියන්නේ නැහැ වැඩේ. නේද? මේක ගැන තත්ත්වය ගැන හොයලා බලලා මොනවා හරි ප්‍රතිසංස්කරණ හරි මොනවා හරි දෙයක් ලබා දෙන්න ඕන ලාංකිකයන්. ඒ නිසා එවනවා විලියම් මැක්බින් ජෝර්ජ් කෝල්බ්රුක් කියන පුද්ගලයාව බ්‍රිතාන්‍ය සමාජිකයව එවනවා. එතකොට මේ නිලධාරියා ඇවිල්ලා සම්පූර්ණයෙන්ම කරන්නේ එයා ආණ්ඩුකාරවරයෙක් නෙමෙයි. කෝල්බ්රුක් ඇවිල්ලා කරන්නේ සම්පූර්ණයෙන්ම ලංකාවේ තියෙන පරිපාලන රටාව ගැන හොයලා බලනවා. මොකද්ද මේ ලංකාවට වෙලා තියෙන්නේ? ආපු දවසේ ඉඳන් ආදායමක් නැහැ. ඒ නිසා එයා ඒ පිළිබඳව හොයලා බලන්න පටන් ගත්තා. ඊට අමතරව අධිකරණ කටයුතු පිළිබඳව හොයලා බලන්න ගෙන්න ගන්නවා චාල්ස් හේ කැමරන් කියන පුද්ගලයා. එතකොට මේ දෙන්න එකතු වෙලා කෝල්බ්රුක් සහ කැමරන් කියන දෙන්නම එකතු වෙලා තමයි කෝල්බ්රුක් ප්‍රතිසංස්කරණ නිර්මාණය කරන්නේ. එතකොට මෙයාට පෙනිච්ච දෙයක් තමයි මම ආරම්භයක් විදිහට මේක මතක් කරන්නේ. ලොකුවට මම මේ කෝල්බ්රුක් ප්‍රතිසංස්කරණ ගැන කතා කරන්න. එතනින් එහාට මම පාඩම කතා කරගෙන යනවා. ආරම්භයක් විදිහට ඒක මතක නැතිනම් මතක් කරගන්න තමයි ආපහු මම පොඩ්ඩක් මතක් කරන්නේ. එතකොට මෙයාලා කෝල්බ්රුක් ප්‍රතිසංස්කරණ වලින් ඉස්සරවම ප්‍රධාන වශයෙන් වෙනස් කිරීමක් සිදු කරා. එතකොට මේ වෙනස් කිරීම තමයි ලංකාවේ ආණ්ඩුකාරවරයෙක් ඇටියට තමයි මෙච්චර කාලයක් ලංකාව පාලනය වෙන්නේ. එතකොට මේ පාලනය වෙන ආණ්ඩුකාරවරයාට හිතුමනා අපිට ඕනේ විදිහට තීන්දුව తీරන ගත්තා. මොකද ඒකේ අයිතිය සම්පූර්ණයෙන් ආණ්ඩුකාරවරයාට බ්‍රිතාන්‍ය ලබා දුන්නා. බ්‍රිතාන්‍ය කිරීටය විසින් ආණ්ඩුකාරවරයාට සම්පූර්ණ බලතල ලබා දුන්නා. මොකද දුර වැඩි. නේද? යටතීත ලේකම් එක කතා කරගෙන ඕන දෙයක් කරන්න පුළුවන්. සමහර දේවල් ලේකම්ට කියන්න ඕනෙත් නැහැ. Tamanට ක්‍රියාත්මක කරන්න පුළුවන්. මේ නිදහස නිසා ආණ්ඩුකාරවරයාට පුළුවන් වුණා එයාට ඕනි විදිහට තීරණ ගන්න. ඒ නිසා කෝල්බ්රුක් තීරණය කරනවා එහෙම නැතුව ලංකාවට තීරණ ගන්න. නැත්තම් ලංකාවට අවශ්‍ය කරන මොනවා හරි පනතක් ගේනවා නම් ඒ පනත තනි තීරණයක් නැතුව සමාජික පිරිසක් එකතු වෙලා තීරණ හදන තැනකට ගේන්නේ. ඒ නිසා මෙයා තීරණය කරනවා ඉස්සරවම ව්‍යවස්ථාදායකයක් නිර්මාණය කරන්න. ඒක ව්‍යවස්ථාදායකය කියන්නේ නීති සම්පාදනය කරන ආයතනයක්. මේකට මෙයා දාගන්නවා සමාජිකයන් 15 දෙනෙක් යොදා ගන්නවා. සමාජිකයන් 15 දෙනෙක් යොදා ගන්නවා. සමාජිකයන් 15 දෙනෙක් යොදා ගන්න. එතකොට මේ සමාජිකයන් 15 දෙනා වෙනම අංශ දෙකකින් තමයි යොදා ගන්න. එතකොට එක්කෙනෙක් එක කොටසක් ගන්නවා නිලලත් කියලා. නිලලත් විදිහට ගන්නවා 9 දෙනෙක්ව. ඊට අමතරව නිල නොලත් කියලා පිරිසක් ගන්නවා. නොලත් පිරිස 6 දෙනයි. එතකොට මේ
15 දෙනා එකතු වෙලා තමයි පස්සේ ලංකාවට අවශ්‍ය කරන නිර්දේශ සම්පාදනය කරන්න පටන් ගන්නෙ. ඒ විදිහට හදාගත්ත නිලලත් පිරිස සම්පූර්ණයෙන්ම ආණ්ඩුවට පක්ෂපාතී ආණ්ඩුකාරවරයාගේ හිතවත්ම හොඳම පිරිසක් තමයි මේ නිලලත් පිරිසට යොදාගන්න. ඊට අමතරව නිල නොලත් පිරිස 6 දෙනා. නිල නොලත් පිරිසත් ඉස්සරවම පත් කරන්නේ කෝල්බ්‍රුක් විසින් ආණ්ඩුකාරවරයාට බලත ලබා දෙනවා මේ 15 දෙනාම තෝරන්නේ. එහෙනම් ආණ්ඩුකාරවරයා විසින් තමයි මේ 15ම තෝරන්නේ. කිසිම ඡන්දයක්වත් කිසිම තේරීමක්වත් නැතිව ආණ්ඩුකාරවරයාට කැමති කට්ටිය 15 දෙනෙක් මෙතනදී දාගෙන තියෙනවා. ඊට අමතරව මේ නිල නොලත් පිරිසේ විශේෂත්වය තමයි නිල නොලත් කියන පිරිසට යොදාගත්තා ලංකාවේ ජීවත් වෙන අනිකුත් සංස්කෘතීන්ගෙන් ජන කොටස් වලින් යොදාගත්ත එකක් තමයි යුරෝපීයන් දාගත්තේ වතුවගාව සඳහා ලංකාවට ඇවිල්ලා හිටියා යුරෝපීයන්. එතකොට ඒ පිරිස ආණ්ඩුවේ කට්ටියක් නෙමෙයි පෞද්ගලිකව ව්‍යාපාරයක් කරන්න ආපු කට්ටිය. ඉතින් ඒ කට්ටිය ඒ ජන කොටස් වෙනුවෙන් යුරෝපීයන් වෙනුවෙන් තුන් දෙනෙකුට සමාජිකත්වයක් ව්‍යවස්ථාදායකය ලබා දුන්නා. ඊට පස්සේ සිංහල එකයි බර්ගර් එකයි ද්‍රවිඩ එකයි. ඔය විදිහට ජන කොටස් වලට සමාජිකත්වයක් ලබා දෙනවා ලංකාවේ තීන්දුව తీරන නිර්මාණය කිරීමේ අවස්ථාවක්. හැබැයි මෙයාලා තීන්දුව తీරන ගද්දී මේ ඔක්කොමලා ආණ්ඩුකාරවරයාට යටත් පිරිසක් එයාට පක්ෂපාතී පිරිසක් ඒ නිසා ආණ්ඩුකාරවරයා මොනවද කියන්නේ ඒ දෙයට හා කියලා පැත්තකට වෙනවා ඇරෙන්න ලොකුවටම බලපෑමක් කරන්න පුළුවන් පිරිසක් නෙවෙයි. ඊටත් අමතරව මෙයාලට පස්සේ මේ සමාජිකයන්ට අමතරව විධායක කාරක සභාවක් පිටව ගන්නවා විධායකයක්. එතකොට විධායකයට ගොඩාක් දුරට යොදාගත්තේ ඉංග්‍රීසියෙන් නැත්නම් බ්‍රිතාන්‍යයන්ගෙන්මයි නිලධාරීන්මයි විධායකයට යොදාගත්තේ. ඒ නිසා ක්‍රියාත්මක කරද්දී නීති හදන්න වෙන පිරිසක් ක්‍රියාත්මක කරද්දී ක්‍රියාත්මක කරන්න වෙන පිරිසක්. ඒකට ඒක අංශ දෙකක්. මේ කට්ටියම නෙමෙයි ක්‍රියාත්මක කරන්නේ. නේද? එහෙනම් ඒක අංශ දෙකක් විදිහට තමයි මේකෙදි ක්‍රියාත්මක වෙන්නේ. ඊට පස්සේ කෝල්බ්‍රුක් ප්‍රතිසංස්කරණ අපි කතා කරා. තව එකක් තමයි උඩරට හා පහතරට ඒකාබද්ධ කරා. මොකද මෙයා ඉන්නේ ආදායම් වැඩි කරගන්න. නේද? වියදම අඩු කරලා ආදායම් වැඩි කරගන්න. ඒ නිසා මෙයා ඉස්සරවම අල්ලගත්ත මුහුදුබඩ ප්‍රදේශ ටික වෙනමම පාලනය වුණා. උඩරට ප්‍රදේශය වෙනමම පාලනය වුණා. එතකොට මේ ප්‍රදේශ දෙක මෙයා ඒකාබද්ධ කරලා එක තැනකින් මුළු ලංකාවම පාලනය කරන තත්ත්වයකට පත් කරගත්තා. එතකොට මේ පත් කර ගැනීමේදී පොඩි ගැටලුවක් එනවා. රජයේ සේවක සංඛ්‍යාව අඩු කරනවා. මොකද දැන් ආයතන දෙකක කට්ටිය එකකට ගෙනාවොත් ලොකු පිරිසක් වැඩි. පරිපාලනයට වැඩි. ඒ නිසා අර ආයතන දෙක ඒකාබද්ධ කරද්දී රජයේ නිලධාරීන් අපි කියනවා යාළුවට සිවිල් සේවකයන් කියලා සිවිල් සේවක සංඛ්‍යාව අඩු කිරීමක් සිද්ධ කරනවා. ඊට පස්සේ තව දෙයක් තමයි කෝල්බ්‍රුක් විසින් යෝජනා කරනවා දිවයින පළාත් පහකට බෙදෙනවා. දිවයින පළාත් පහයි. පළාත් පහ බෙදන්නේ උතුර දකුණ නැගෙනහිර බටහිර සහ මධ්‍යම කියන පළාත් පහ. ඊට අමතරව මේ කාලේ වෙනකොට තිබුණා පළාත් 16ක්. ලංකාවේ පළාත් 16 තමයි ඔය පහකට බෙදෙන්නේ. 16 පහකට බෙදුණා. එතකොට දැන් 16ක හිටපු නැත්නම් 16ක තිබුණ කාර්යාල දැන් පහකට වැටිලා. දැන් කාර්යාල පහයි තියෙන්නේ. පළාත් කාර්යාල පහයි තියෙන්නේ. මේ කාර්යාල අනිත් ඒවා ඔක්කොම ටික වහලා දාන්න පුළුවන්. ඒතර වහලා දාද්දී ඒකේ ඉන්න නිලධාරීන් ඔක්කොම ටික අනිත් එකට ගේන්නේ නැහැ. නිලධාරීන් සංඛ්‍යාව අඩු කරන්න පුළුවන් වුණා. ඒකිනුත් ආදායම් ලබා ගත්තා. විශේෂම දේ තමයි මෙතන තියෙන ගැටලුව තමයි මේ පළාත් 16 පාලනය කරපු පිරිස දැන් පළාත් 5කින් පාලනය කරන්නේ. මුළු ලංකාවම පළාත් 5යි. එතකොට පළාතක් විශාල වුණා. ඒ නිසා ජනතාව සහ නිලධාරීන් අතර සම්බන්ධතාවය දුරස් වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ කියන කාරණාවන් එක්ක කෝල්බ්‍රුක් ප්‍රතිසංස්කරණය ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය අහෝසි කිරීම තවත් එක් ප්‍රතිසංස්කරණයක්
යෝජනාවක් විදියට දක්වන්න පුළුවන්. අනිවාර්ය සේවා රාජකාරිය කියලා කියන්නේ අතීතයේ නම් රජ කාලේ නම් ක්‍රියාත්මක වෙනවා රජුට අනිවාර්යෙන් දින කිහිපයක් සේවය කරන්න ඕනේ. ඒකෙන් තමයි වැව්වුණු හදාගත්තේ. ඊට පස්සේ ඔය පොදු වැඩ කටයුතු සියල්ලම පාහේ සිද්ධ කරගත්තේ. විහෙර විහාර ඉදිකරේ ඒ ඔක්කොම කරේ අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමයෙන්. හැබැයි මේක අහෝසි කරනවා. මේක කෝල්බ්‍රුක් අහෝසි කරන්න හේතුව තමයි අනිවාර්ය සේවා රාජකාරී අහෝසි කරන්න හේතුව මිනිස්සු පව් කියලා හිතුවා කෝල්බ්‍රුක්. කෝල්බ්‍රුක්ට තේරුණා මෙයාලා එන්නේ කැමැත්තෙන් නෙමෙයි. වැඩ කරන්න එන්නේ කැමැත්තෙන් නෙමෙයි අනිවාර්ය කරලා තියෙන නිසා එන්නේ. ඒ නිසා දැන් ශ්‍රමදානයක් කරොත් එහෙම ශ්‍රමදානය කරන්නේ අකමැත්තෙන්. පිරිස. නේද? පිරිසකට ශ්‍රමදානයක් කරන්න කිව්වොත් එහෙම එයාලට අකමැත්තෙන්. හැබැයි පඩියක් දෙනවා කිව්වොත් ඒ වැඩේ ලස්සන කරනවා. කෝල්බ්‍රුක් හිතුවා මේ වැඩේ හරියන්නේ නැහැ. නිකන් ශ්‍රමය ගන්නවට වැඩිය හොඳයි මිනිස්සුන්ට පඩියක් දීලා. අනිවාර්ය කරන්නේ නැතුව පඩියක් දීලා සේවයට බඳව ගන්න ඕනේ. එතකොට දැන් ආදායම් තියෙන කෙනාට අතන ආයේ සේවයට යන්න අවශ්‍ය වෙන්නේ නෑ. යාට කුඹුරක් තියෙනවා නම් ලොකු කුඹුරක් තියෙනවා නම් කුඹුර කොටාගෙන ඉන්න පුළුවන් ගෙදෙට්ට වෙලා. ආයේ අනිවාර්යෙන් කරලා නැහැ සේවය සපයන්න රජයට. වැඩක් නැතිව පුද්ගලයාට පුළුවන් සේවය සපයලා ආදායම් ලබා ගන්න. එහෙනම් වැටුපක් ගෙවන්න පටන් ගත්තා. එහෙනම් ඒකෙන් අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය අහෝසි කිරීම තුළින් සිද්ධ වුණේ ශ්‍රමිකයන් පිරිසක් වැටුපට සේවය කරන ශ්‍රමිකයන් පිරිසක් ලංකාවේ බිහිවීමක්. ඒ නිසා එහෙනම් කෝල්බ්‍රුක් ප්‍රතිසංස්කරණ බලපෑම දැඩිව ලංකාවට බලපාන පටන් ගන්නේ ඔතනින් එහාට. එතකොට අර අනිවාර්ය සේවා ක්‍රමයෙන්ම තමයි ගමේ පොදු වැඩ කටයුතු ටික සිද්ධ වුණේ. ගමේ පාරවල් හැදුවේ, ගමේ පැව නඩත්තු කරගත්තේ. එතකොට මේ ගමේ පොදු වැඩ ටික සම්පූර්ණයෙන් අඩාල වෙන්න පටන් ගත්තා. මොකද මිනිස්සු එතනින් එහාට එන්නේ නැහැ. අනිවාර්ය සේවා ක්‍රමය අහෝසි. මෙතනින් එහාට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා ගමේ වැඩකටවත් මිනිස්සු ගේන්න ගන්න බැරි තත්වයකට පත් වෙනවා. හරි. ඔය කියන කාරණාවන් එක ගම් සභාව අඩපණ වීම, ඔය කියන කාරණාවන් ගොඩාක් සිද්ධ වෙනවා කෝල්බ්‍රුක් ප්‍රතිසංස්කරණ නිසා. මම දල විදියට කෝල්බ්‍රුක් ප්‍රතිසංස්කරණ ටික මෙතනදී මතක් කරේ. එතනින් එහාට තමයි අපිට අද පාඩම කතා කරන්න තියෙන්නේ. ඒ නිසා කෝල්බ්‍රුක් ප්‍රතිසංස්කරණය මම කලින් පාඩම කරලා තියෙන නිසා. හොඳයි. හොඳයි. එතනින් එහාට මේ බ්‍රිතාන්‍යයන්ගේ ක්‍රියාකලාපයට විරුද්ධව අර මං කියපු කලින් කියපු උගත් ලාංකිකයන් ලංකාවට ආපු උගත් ලාංකිකයන් පිරිස උද්ඝෝෂණ ව්‍යාපාර ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා ආණ්ඩුවට විරුද්ධව. ආණ්ඩුවට විරුද්ධව උද්ඝෝෂණ ක්‍රියාත්මක කරා. මේ උද්ඝෝෂණවල ප්‍රතිඵලයක් විදිහට කෝල්බ්‍රුක් ප්‍රතිසංස්කරණය පසු කාලීනව වෙනස් කරලා දෙන්න යුරෝපීයන් කැමති වෙනවා. මම ස්ක්‍රීන් ෂෙයා දාන්නම්.